අයිබෝවන් අපේ ගිය සංස්කෘතිය ගෙනුම් කරන පන්තිය පැවැත්වුවේ නැහැ. ඒ නිසා ඒකට අතිරේක පන්තියක් විදිහට මේ පොය දවසේ කවද දවසට 17 ජනවාරි 17 වෙනිදා අතිරේක පන්තියක් පවත්වනවා. අපිට දැන් තියෙනවා සඳකන් ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිනුම් ගත කරන අපිට මුලින්ම කියන්නේ ප්‍රශ්න අංක 13 කියන්නේ සමීකරණයේ තොරතුරු වාර්තා කරන්න කියලා. අපි ප්‍රශ්නයයි බලුවොතින් වෙන දෙනවා. අපිට දෙනවා ගණිතනු කිහිපයක්. ඒක වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධන වක්ති ආදායම් සමීකරණයේ මුලින්ම දක්වන්න කියනවා. අපි ඒක වාර්තා කරගෙන දෙවනුව ලෙජරයට යමු. ලෙජර් ගිණුම් වල තොරතුරු වාර්තා කරමු. එහෙනම් මම සමීකරණය ලියා ගන්නම් බෝඩ් එකේ. ප්‍රශ්න අංක 13ට වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධනය වගකීම් ආදායම් උඩින් රුපියල් 1000 වලින් පළවෙනි ගණනුව බලුවොත් ජනවාරි 1 සිදු වෙන්නේ හිමිකරු විසින් රුපියල් ලක්ෂ 8ක් හා රුපියල් ලක්ෂ 2ක් වටිනා ලී බඩු උපකරණ යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. පැත්තේ කුරුල්ලෝ එකයි ගන්නවා එහෙනම් ඉතිරියයි ඉක්මනින්. රුපියල් ලක්ෂ 8ක් මුදලින් දෙනවා. ලී බඩු දෙනවා රුපියල් ලක්ෂ 2ක. ළමයි මේ දෙකම වත්කම්. එහෙනම් ළමයි වත්කම් වැඩි වෙනවා 1000කින්. මුදල් 800ක් ලී බඩු 200ක් වත්කම් අනු වත්කම් එකතු වීම 1000. ඒක අයිතිකරු දෙන්නේ. එහෙමනම් ඒක අයිතිකරුට ගෙවන්න තියෙන ශේෂයට ප්‍රාග්ධනයටත් එකතු වෙනවා. අන්න පළවෙනි බලපෑම. 1.2 ණයට විකුණුම් ආදායම රුපියල් ලක්ෂ 2ක්. ණයට විකුණුම්. මෙතනදී ආදායම වගේම ණයගැටි වත්කම වැඩි වෙනවා. ඒක වත්කම් වලට වැඩි වීමක් වශයෙන් දක්වන්න පුළුවන්. දෙවන බලපෑම ණයට විකුණුම් හරහා ආදායම් උපයා ගන්නවා. යනවා ආදායම් වැඩි වෙනවා ලක්ෂ 2ක්. ඔන්න දෙවනි බලපෑම. 1.4 රුපියල් 30000ක් වටිනා තොගයක් ගයාන් සමාගමින් ලබා ගත්තා. ඇයි මේ ගයාන් සමාගමින් ගත්ත කියලා කියන්නේ? ඒක ණයට ගත්තව දැනුම් දෙන්න. එහෙනම් මේකේ තේරුම 30000ක තොගයක් ණයට ලබා ගැනීම. අපි දන්නවා අපේ ගබඩාවල ලැබෙන තොගය කියන්නේ අපේ වත්කම. එහෙනම් තොග වත්කම 30කින් වැඩි වෙනවා. ඒක ගත්තේ ණයට නම් අපි අනාගතයේ මුදල් ගෙවන්න පොරොන්දු වෙලා ඉන්නේ. ඒක වගකීමක්. පොරොන්දු ගෙවන්න පොරොන්දු ප්‍රමාණය වගකීමක්. අනවා වගකීම් වලට එකතු වෙනවා 30ක්. 1.5 ගයාන් සමාගමට හරවා යවුම් රුපියල් 2000. කිව් හරවා යවුම් 2000ක් කියන්නේ මුදල් යවනව නෙමෙයි. ගත්ත තොගේ ටිකක් ගයාන්ට නැවත බාර දෙන්න. කිව්වා මම බාන්න හරවා යවන හේතුව. නරක් කළා තිබුණොත් ඉල්ලපු දේවල් නෙවෙයි ඒවල තියෙන්නේ. දෙල්ලෙලුවම පොල් එවනවා. ඒ වගේ අපිට අනවශ්‍ය භාණ්ඩ එවන්නේ. වැඩිපුර භාණ්ඩ එවලා තියෙනවා. නැත්තම් අපි ඉල්ලපු මේ මිලට නෙවෙයි වань වැඩි මිලක් සටහන් අඩුවෙන් එවුවොත් නම් බාර ගන්නව නේද? අපි ඉල්ලනවා එකක් රුපියල් 200 බැගින් ඉවන්න කියලා. අය ගයාන්න ඉන්වොයිස් කරන 180 ගාන. නෑ අපි 200ටයි මිල දී ගන්න බලාපොරොත්තු වෙන්නේ 180ට විකුණුවා නම් ඔයාගේ බඩු එපා කියලා හරවා යන්නේ නෑ නේද? වැඩිපුර මිල දාලා එවුවොත් අපි හරවා යනවා. පොරොන්දු ගන්න දෙයක් අකුල්ලා තියෙනවා. අර ඒ වගේ වැඩි වෙන මොකක් හරි කාරණයක් හේතුවෙන් මේ තොගේ කොටසක් ගයාන්ට නැවත බාර දෙනවා. ඒකට ඉතින් මේක අනිත් පැත්ත. තොගේ ගබඩාවට ලැබුණ මොතකවත්කම වැඩි වුණා. පස්වෙනිද වෙන්නේ මොකද්ද? 1.5 2000කින් තොගවත්කම අඩු වෙනවා. තොගේ දුන්න කියන්නේ මුදල් ගෙවන්න ඕනේ නැහැ. වගකීමක් 2000කින් අඩු වෙනවා. 7 ගයාන්ට මුදල් ගෙවනවා රුපියල් 5000ක්. ගයාන්ට රුපියල් 5000ක් මුදල් ගෙවද්දී මුදල් වත්කම 5000ක් අඩු වෙනවා. ඒ වගේමයි වගකීමක් 5000කින් අඩු වෙනවා. භාණ්ඩ ණයට ගත්තම වගකීම වැඩි වුණා. මුදල් ගෙවද්දී වගකීම අඩු වුණා. 1.20 ඉදිරි මාස සිදු කිරීමට නියමිත ප්‍රචාරණ වැඩසටහනක් සඳහා ගෙවූ මුදල රුපියල් 20000ක්.
ප්‍රචාරණය කරගෙන නැහැ තවම. අනාගතයේ මුදල් ගෙවන්නේ අනාගත වැඩකට දැන් මුදල් ගෙවනවා. මේක වියදමක් වෙන්නේ නැහැ. මම ඔයාලට ගිණුම් කරන සංකල්ප ගැන නෝට් එකක් දුන්නද? මට මතක විදිහට මම ගිණුම් කරන සංකල්ප පිළිබඳව ඔයාලට PDF එකක් ඔයාලගේ WhatsApp group එකට අප්ලෝඩ් කළා. ඒක ලැබුණද ළමයි? ඔන්ලයින් ඉන්නයි කියනවනේ ලැබුණ නැහැ කියලා ටියුට් එක. ඒ නිසා ඔන්න ඊළඟට ඔයාලට මේ ප්‍රශ්න අංක 14 සාකච්ඡා කළායින් පසු ඉතුරු ප්‍රශ්න තියෙන ටියුට් එක මම ස්ක්‍රීන් එකට ගත්තා. ඒකේ ගිණුම් කරන සංකල්ප කීපයක් අපි දැන්ටමත් සාකච්ඡා කරලා තියෙනවා. දැන් ටියුට් එකේ තියරි කොටසක් මම එකතු කරලා තියෙනවා ගිණුම් කරන මූලධර්ම කියලා. ඒක ගැන අපි කතා කරමු. ඒකේ එක සංකල්පයක් තමයි ගිණුම් කරන ඒකක සංකල්පය. නැත්නම් ව්‍යාපාර ඒකක සංකල්පය. මොකක්ද කියලා ඔයා දන්නවා. ව්‍යාපාරික ආයතන අයිතිකරුවන්ගෙන් වෙන් වෙලා ඉන්නවා. අර මම බබෙක් සහ ගෙයක් නැති ඒ ඒකක සංකල්පය. එතකොට අපි ඒ ගැන කතා කරලා තියෙනවා. ඊළඟට තියෙනවා මූල්‍ය මිනුම් සංකල්පය. ඒකෙන් කියනවා ළමයි මුදල් නැමැති මාධ්‍යයෙන් මනින්න පුළුවන් ගන්දුණු පමණයි වාර්තා කරන්න කියලා. ඒ ගැනත් අපි කතා කරලා තියෙන්නේ නේද? ඒ කියන්නේ සේවකයන්ගේ දක්ෂතාවයන් පොත්වල ලියවෙන්නේ නැහැ මෙම සංකල්පය නිසා. අඛණ්ඩ පැවැත්ම සංකල්පය අපි තාම සාකච්ඡා කළේ නැහැ. ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරමු. කාලච්ඡේද සංකල්පය අපි තාම සාකච්ඡා කළේ නැහැ. මෙන්න මෙයා උපචිත සංකල්පය. ඒක සාකච්ඡා කළා. මොකද්ද මේකෙන් කියන්නේ? ව්‍යාපාරේ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී මුදලින් ලැබුණා හෝ නොලැබුණා වූ ගිණුම් කාලච්ඡේදයට අදාළ මුළු ආදායම්ද මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා වූ ගිණුම් කාලච්ඡේදයකට අදාළ මුළු වියදම්ද සැලකිල්ලට ගත යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. කියන්නේ ආදායම මුදලින් ලැබෙන එකන් ඉන්න එපා පොතේ ලියන්න. වියදම් නම් මුදලින් ගෙවන්නකන් ඉන්න එපා පොතේ ලියන්න. ඒක නෙමෙයි කියන්නේ. මේ අනුව ආදායම් හෝ වියදම් හඳුනා ගන්න ලබන්නේ මුදල් ලැබුව විට හෝ ගෙවූ විට නොව ආදායම් ඉපයූ විට හෝ වියදම් ඇති වූ විටය. ඒවා කාලච්ඡේද දාලා මූල ප්‍රකාශනවල ඇතුළත් කළ යුතුය. මෙන්න මේ තුන්වෙනි ඡේදය. මූල ප්‍රකාශන පිළියෙල කිරීමේදී උපචිත සංකල්පය යොදා ගැනීම නිසා පහත අයිතමයන් මූල ප්‍රකාශයේදී හඳුනාගත හැකි වේ. උදාහරණ උපචිත වියදම්, කලින් ගෙවූ වියදම, ලැබිය යුතු ආදායම්, කලින් ලැබූ ආදායම්. මට මෙතෙන්ට තමයි එන්න ඕන වෙලා තිබුණේ. දැන් ඔයාට දැන් නම් කියන ඔන්ලයින් ඉන්න කෙනෙක් මොනවද කියනවා ටියුට් එක දුන්නා නේද? මම හිතන්නේ ඔයාලගේ Google Classroom එකට අප්ලෝඩ් කරලා ඇති ටියුට් එක. දැන් Google Classroom එකත් එක්ක හරි මට පුතා ටෙක්ස්ට් එකක් දාන්න මම ඔයාලි මේ ඔයා ඔතනින්ද ටියුට් එක තියෙනවා දැක්කේ කියන WhatsApp group එකේද Google Classroom එකේද කියලා. Google Classroom එකට සම්බන්ධ නොවුනු අය ඉන්නවා නම් මට ටෙක්ස්ට් එකක් දාලා තියන්න. 22 කණ්ඩායමේ Google Classroom එකට සම්බන්ධ කරන්න කියලා. මොකද ඉස්සරහට නිබන්ධන දෙන්නේ ඒක හරහා. ඉතින් අර උපචිත සංකල්පය මතක් වුණේ ලබන මාසේ කරන්න තියෙන ප්‍රචාරණය සඳහා මුදල් ගෙවුව කියලා දැක්කම. ඔයා දන්නව උපචිත සංකල්පය දැන්. ඒකෙදි මම කියනවා ගෙවුවත් නොගෙවුවත් වේදන් ගලපන්න ඕන කියලා. මම ළඟදී හෝම්වර්ක් එකක් දුන්නා ඒකේ තිබුණා නේද? රුපියල් 20000ක ගොඩනැගිලි කුලියක් ගෙවුවේ නැහැ කිව්වා. ඒකට ඔයාලා ඩබල් එන්ට්‍රි එක හරියට අස්සන්න පොත්වල ගලපලා ඒවලා තිබුණා. මට උත්තරේ ඒවලා තිබුණා. හැමෝම ගොඩනැගිලි කුලිය ගිනම හර කරා. උපචිත ගොඩනැගිලි කුලිය ගිනම බැර කරා. ඉතින් මේ සංකල්පය හේතුවෙන් මේ අපේ දැන් ප්‍රශ්නාංක 13 අපි කතා කරන ඉදිරි මාසයේ සිදු කිරීමට නියමිත ප්‍රචාරණ වැඩසටහනක් සඳහා ගෙවන 20000 වියදමක් ලෙස හඳුනා ගන්න නැහැ. වියදමක් දැන් අර මම ස්ක්‍රීන් එකට ෂෙයා කරපු වෙලාව ගා දකින්න ඇති. වියදම හඳුනාගන්නේ වියදම හටගත් විට. ඒ කිව්වේ ඔයා ප්‍රචාරණය කරවා ගත්තා නම් ඒ ආයතනයට කියලා. ඔයා වියදම හඳුනා ගන්නවා. දැන් අපි පත්තරේ දැන්වීමක් පළ කරන්න යනවා කියලා. පත්තරේ දැන්වීම පළ වුණා කියන්නේ වියදම හඳුනා ගන්න. දැන් මෙහෙම එකක් තියෙනවා. මට ලබන මාසේ ඉරිදා ලබන මාස පළවෙනි සතියේ ඉරිදා පත්තරේ දැන්වීමක් පළ කරගන්න නම් මම දැම්මම මුදල් ගෙවන්න ඕන. මම පළ කරන දැන්වීම බාර දෙනවා පත්තර කන්තෝරුවට. ඒ වගේම මුදල් ගෙවන්න ඕන. ඒ වගේ දෙයක් තමයි මේ ගණන කියන්නේ.
ලබන මාසේ කරගන්න තියෙන වැඩක් නේද? ඉදිරි මාස කියන්නේ මාසයනේ. ඉදිරි මාස සිදු කිරීමට නියමිත ප්‍රචාර වැඩසටහනක් සඳහා මුදල් ගෙවල 20000ක්. හැබැයි දැන්වීමේ පළ වෙලාද තාම නැහැ. ඒක කෙරෙන ලබන මාසේ. එතකොට ළමයි වැඩේ කරගන්න කලින් ගෙවන අත්තිකාරමක් මේක. මේක වියදමක් වෙනවද? නැහැ. මෙන්න දිත්ත බලපෑම. මුදල් වත්කම 20000කින් අඩු වෙනවා. ඉදිරියට කළ ගෙවීම කියන්නේ ළමයි අත්තිකාරම් ගෙවීමක්. අපි විසින් කරන ගෙවීම අපට වත්කම. ඇයි එහෙම කියන්නේ? අර පත්‍ර දැන්වීමේ උදාහරණය ගන්න. දැන් මම හිතන්නේ මෙහෙම පෙබරවාරි මාසයේ 4 වෙනිදා පුවත්පත් දැන්වීමක් වෙනුවෙන් තමයි ඔය 20000 ගෙවුනේ. දැන් ඉන්නේ 1.17නේ. ජනවාරි 17 ගෙවනවා 2.4 පත්තරේ දැන්වීමක් සඳහා 20000. පත්තරයට බැරි වෙනවා පත්තර ගන්තුරු ආයෙත් බැරි වෙනවා මම දුන්න දැන්වීම පළ කරන්න. හැබැයි මගේ මුදල් අරගෙන. එතකොට මට කියනවා හරි 2.4 බෑ 2.5 පළ කරන්නම් මේක. 4 වෙනිද කරගන්න තිබුණ වැඩේ 5 වෙනිද කරගත්ත කියලා වැඩක් තියෙනවා. ඒක මට හදිසිය අවස්ථාවෙන් 4 වෙනිදටම වෙන්න පුළුවන්. මං වෙන මට දැන්වීම පළ කරන්න අවශ්‍ය නැහැ 4 වෙනිදා. ඒක කරේ නැත්තම් මට ආයෙ සල්ලි දෙන්න. ඉල්ලනායි තියෙනවා. අන්න ළමයි. අපි සේවය ලබා ගන්නට කලින් අපි ගෙවීමක් කළොත් ඒක වියදමක් වෙන්නේ නැහැ. ඒ සේවය ලබා ගන්න අතුරු ඒක වැඩිපුර කර ගෙවීමක් වත්කම. එතකොට ලබන මාසේ කරන්න තියෙන ප්‍රචාරණය වෙනුවෙන් දැන් මුදල් ගෙවුවම මුදල් වත්කම අඩු වෙනවා. ඉදිරියට ගෙවුව ප්‍රචාරණය කියන වත්කම එකතු වෙනවා වැඩි වෙනවා. හරි. 1.22 අත්පිට ගැණුම් එකත් ඒ විදිහට අත්පිට ගැණුම් කියන්නේ තොගයක් මිලදී ගන්නවා. තොග වත්කම වැඩි වෙනවා 40ක්. අත්පිට කියන්නේ මුදල් ගෙවල මිලදී ගන්න. එහෙනම් මුදල් වත්කම අඩු වෙනවා 40ක්. මෙන්න 1.22 දිත්ත බලපෑම. 1.24 බෝල් ණය රුපියල් 20000ක්. ඔයා දන්නවා බෝල් ණය කපා හරින ණය ගතියන්ගෙන් ඒතකොට ණය ගති වත්කම අඩු වෙනවා. බෝල් ණය කියන වියදම වැඩි වෙනවා. ඔන්න දිත්ත බලපෑම. වියදම් වැඩි වුණා වත්කම් අඩු වුණා. 1.31 ජනවාරි මාසය සඳහා ගොඩනැගිලි කුලී වියදම රුපියල් 15000ක් වුවද පෙබරවාරි 10 තෙක් අදාළ ගෙවීම් සිදු නොවේ. දැන් අපි ඉන්නේ ජනවාරි මාසයේ. ජනවාරි මාසයට අදාළව අපි ගොඩනැගිල්ලක රෙන්ට් එකට හිටියා. ඒ ගොඩනැගිලි කුලිය ගෙවන්න ඕන රුපියල් 15000ක්. ඒ කියන්නේ ජනවාරි මාසයේ රෙන්ට් එක 15000ක්. හැබැයි අපේ එකගතාවය අනුව මම ජනවාරි අදාළ මුදල් ගෙවන්නේ කවද්ද? පෙබරවාරි 10. ඊට කලින් ගෙවන්නේ නැහැ. එහෙනම් පෙබරවාරි 10 මුදල් ගෙවන තුරු අපට ගොඩනැගිලි කුලිය සටහන් නොකර ඉන්න බෑ. ඇයි? ජනවාරි 1 ඉඳලා ජනවාරි 31 වනතුරු අපි ගොඩනැගිල්ලේ පදිංචිව හිටියා. ඒකට අදාළ වියදම මුදලින් ගෙව්වත් නොගෙව්වත් පොත්වල ලියන්න ඕන. මොන සංකල්පයෙන්ද? දැන් අපි කතා කරන සංකල්පය උපචිත සංකල්පයට අනුව. ඒ අනුව අපි මේ ගොඩනැගිලි කුලිය 15000ක් හඳුනා ගන්නවා වියදමක් වශයෙන්. කොහොමද? ගොඩනැගිලි කුලිය කියන වියදම වැඩි වෙනවා 15000කින් මුදල් ගෙවලා නැහැ. එහෙනම් ගෙවන්න තියෙන ගොඩනැගිලි කුලිය අපි කියනවා උපචිත ගොඩනැගිලි කුලිය වැඩි වෙනවා වගකීමක් ලෙස 15000. ගොඩනැගිලි කුලිය කියන වියදම වැඩි වුණා. උපචිත ගොඩනැගිලි කුලිය කියන වගකීම වැඩි වුණා. 1.25 කරේ නෑනේ වැරදුනානේ 1.25. ලෙහෙසි නිසා කරේ නැත්තේ. ලක්ෂ 4ක් වටිනා මෝටර රථයක් ලබා ගත්තා. මේක අයිතිකරු ලබා ගත්තා කියනුත් නෑනේ. මේක කියන්නේ 1.25 රුපියල් ලක්ෂ 4ක් වටිනා මෝටර රථයක් ලබා ගන්නවා කියන්නේ ආයතනයේ මුදල් ගෙවලා ලක්ෂ 4කට ආයතනයේ මෝටර රථයක් මිලදී ගැනීම. එහෙනම් මේක දන්නවා ලියන විදිය ඔයා මම උඩින් ඉඳලා පෙන්නන්නම්. මුදල් වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂ. මුදල් වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂ 4ක්. 1.25 මෝටර රථ වත්කම වැඩි වුණා ලක්ෂ 4ක්. මුදල් වත්කම අඩු වුණා ලක්ෂ 4ක්. අන්න ඊට බලපෑම. හරි. එහෙනම් අපි ප්‍රශ්නක 13 මේ විදිහට සාකච්ඡා කරලා අවසන් කරා සමීකරණේ වාර්තා කිරීම. දැන් අපි බලමු මේ ගන්න ලෙජරේ වාර්තා කරන්නේ කොහොමද කියලා. මම පොඩි වෙලාවකට රෙකෝඩින් නතර කරන්නම්. ඔයාලට පොඩි වෙලාවක් දෙනවා. විනාඩි 5ක 6ක වගේ කාලයක් දෙන්නම්. පටන් ගන්න හැමෝම
ගනුදෙනු ලෙජරේ වාර්තා කිරීම. හරි දැන් මම ලෙජරේ වාර්තා කිරීම පටන් ගත්තොත් පළවෙනිම තියෙනවා අයිතිකරු වත්කම් දෙකක් එකවර දෙනවා. ව්‍යාපාරයේ වත්කම් ලැබෙනවා නම් ඒ වැඩිවීම වල යන අදාළ වත්කම් කිරීමේ හර. එහෙනම් මම මුලින්ම ආරම්භ කරනවා මුදල් ගිණුම. ඒක හර කරනවා 1.1 ලක්ෂ 8ක්. ඊළඟට තව ලැබෙනවා ලී බඩු. ඒක ලී බඩු ගිණුමට වාර්තා කරන්නේ. ලී බඩු ගිණුම හර කරනවා ලී බඩු වල වටිනාකමින් ලී බඩු වටිනාකම ලක්ෂ 2ක්. දැන් ඒ අනුව තමයි අයිතිකරු ව්‍යාපාරය ආරම්භ කරන විට අයිතිකරුගේ ගෙදර තිබුණු දේපල ව්‍යාපාර ලැබුණා ලක්ෂ 10ක. නේද? මුදල් සහ ලී බඩු කියන දෙකම ව්‍යාපාර දුන්නා. ඒ අනුව ව්‍යාපාරය අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය හිමිකම වැඩි වුණා. එතකොට හිමිකම් ගිණුම මොකද වෙන්න ඕනේ? වැඩි වීම බැර පැත්තේ ලියන්න ඕනේ. යනවා මම ආරම්භ කරනවා ප්‍රාග්ධන ගිණුම. ඒක බැර කරනවා ලක්ෂ 10ක්. දැන් මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම ප්‍රාග්ධන. මෙතනත් ලියනවා බැර වෙන කෙනාගේ නම ප්‍රාග්ධන. මෙතන ලියනවා හර වෙන්නේ කවුද කියලා. හර වෙනවා දෙන්නේ එක්කෙනෙක් මුදල් අනිත් එක්කෙනා ලී බඩු. ඔන්න ළමයි පළවෙනි දිට්ඨිය තමයි. දැන් හදපු අය බලන්න තමන් උත්තරේ හරිද කියලා. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා 1000 මුදල් ඇලෙරක් ලී බඩු කියලා. මේක තව උත්තරයක් වාර තියෙනවා වෙන්න පුළුවන්. මෙහෙම ලියුවා. ප්‍රාග්ධන ගිණුම වාර දෙකකට බැර කරා. ඒත් ගැටලුවක් නැහැ. මුදල් කියලා බැර කරා ලක්ෂ 8ක්. ලී බඩු කියලා බැර කරා ලක්ෂ 2ක්. අවසාන ප්‍රතිඵල එකයි ගැටලුවක් නැහැ. මේ පළවෙනි ගණතුන. 1.2 ණයට විකුණුම් ආදායම ලක්ෂ 2ක්. ණයට විකුණුම්. අපේ භාණ්ඩ මෙලදී ගත් කෙනා මුදල් ගෙවන්න පොරොන්දු වෙනවා. ඒ පොරොන්දු වෙන අයට අපි කියනවා ණය ගැති කියලා. ඒ වගේමයි අපි ණයට විකුණුවත් විකුණුම් ආදායම හඳුන ගන්න පුළුවන්. යනවා ආරම්භ කරනවා විකුණුම් ගිණුම. ඔන්න ගිණුම් දෙක. ණයට විකුණුම් සිදු වෙන්නේ ජනවාරි 2 වටිනාකම ලක්ෂ 2ක්. ණයගතිය කියන්නේ වත්කම. වත්කමක වැඩිවීම කිරීම ලියන්නේ අර පැත්තේ. එනවා ණයගතිය ගිණුම හර කරා ලක්ෂ 2ක්. ණයගතිය හටගත්තේ විකුණුම් ආදායමක් සිදු කිරීමෙන්. විකුණුම් කියන්නේ ආදායම. ආදායමේ වැඩිවීම ගිණුම ලියන්නේ බැර පැත්තේ. එහෙනම් 1.2 ලක්ෂ 2ක් විකුණුම්. මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම විකුණුම්. විකුණුම් ගිණුම ලියනවා හර වෙන කෙනාගේ නම ණයගතිය. ණයට විකුණුම් ආදායම 1.4 30000ක් වටිනා තොගයක් ගයාන් සමාගමෙන් ලබා ගත්තා. ඔයාලම කිව්වා මෙතන පුද්ගලයෙක්ගේ නමක් දෙන්නේ එම තොගය ණයටගත් බව දැනුම් දෙන්න. ණයටගත් බව දැනුම් දෙනවා නම් මට ඕන වෙනවා එකක් ගැනුම් ගිණුම අනිත් එක ණය හිමියාගේ ගිණුම. ණය හිමියාට නමක් තියෙනවා. ඒ නිසා නමින්ම ආරම්භ කරනවා ගිණුම. කියනවා මම ගිණුම් දෙකක් ආරම්භ කරනවා. එකක් ගැනුම් ගිණුම අනිත් කෙනා ගයාන් සමාගම. දැන් අපි ලබා ගන්න තොගේ වටිනාකම 30000ක්. තොගේ කියන්නේ වත්කමක්. වත්කමක වැඩිවීම හර මෙන්න වත්කම් ගිණුම. ගැනුම් ගිණුම. ඒ අනුව ගැනුම් ගිණුම හර කරනවා දිනය 1.4 30ක්. මේ තොගේ ගත්තේ ගයාන්ගෙන් ණයට. එහෙනම් අපි දැන් ගයාන්ට අනාගතයේ මුදල් ගෙවන්න පොරොන්දු වෙලා ඉන්නවා. අනාගතයේ ගෙවන්න තියෙන පොරොන්දුව කියන්නේ වගකීමක් වැඩිවීම ගිණුම ලියන්නේ බැර පැත්තේ. එහෙනම් ගයාන් සමාගම බැර කරනවා 30ක්. මෙතන ලියනවා බැර වුණ කෙනාගේ නම ගයාන් සමාගම. ගයාන් සමාගම ගිණුම ලියනවා හර වෙන කෙනාගේ නම ගැනුම්. ඔන්න ඩබල් එන්ට්‍රි. ණයට ගැනුම්. ඊළඟට කියනවා 1.5
ගායන් සමාගමට ගත්ත තොගයෙන් කොටසක් හරවා යවනවා. දැන් තොගයක් ගත්තම තොග වත්කම වැඩි වුණා, වගකීම් වැඩි වුණා. හරවා යවද්දී තොග වත්කම අඩු වෙනවා. ඒක ගැනුම් ගිණුමේ අපි බැල කරන්නේ නැහැ. තොගය කියන්නේ වත්කම අඩුවීම බැර, ඒ අනුව ගැනුම් ගිණුම බැර කරනවා. වෙනුවට අපි බැල කරන්නේ වෙනත් ගිණුමක්. අපි ඒ ගිණුමට කියනවා ආපසු යවුම් ගිණුම. ආපසු යවුම් ගිණුම. මොකක්ද ඒක? තොගේ අඩුවීම හරවා යැවීම ලියන ගිණුම. ගයන්ට තොගයක් හරවා යවනවා කියන්නේ ගයන් එක්ක තියෙන බැඳීමෙන් අපි නිදහස් වුණා, වගකීම අඩු වෙනවා. වගකීම වැඩි වෙද්දි බැර වුණා. අපි බැර කරේ. වගකීම අඩු වෙනවා නම් වගකීම් ගිණුම හර වෙන්න ඕන. ඒ අනුව මම 1.5 වගකීම් ගිණුම හර කරනවා 2000ක්. තොගේ අඩු වෙන ප්‍රමාණය ආපසු යවුම් ගිණුමට බැර කරනවා 2000ක්. මෙතන නේනවා හර වෙන කෙනාගේ නම ගයන් සමාගම. ගයන් සමාගම් ගිණුමේ නම බැර වෙන කෙනාගේ නම ආපසු යවුම්. එකයි 7 ගයන් සමාගමට මුදලින් ගෙවනවා 5000ක්. මොකටද මේ ගෙවන්නේ? වගකීමෙන් නිදහස් වෙන්න. වගකීමෙන් නිදහස් වෙනවා කියන්නේ වගකීම අඩු වෙනවා. එතකොට වගකීම් ගිණුම හර වෙනවා. එහෙනම් ජනවාරි 7 මෙන්න වගකීම් ගිණුම හර වුණා. ගෙවන්නේ මුදල්. එහෙනම් මුදල් ගිණුම බැර වෙනවා 5000. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම. මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම විස්තරය. ගයන් හර මුදල් බැර රුපියල් 5000 බැගින්. 1.20 ඉදිරි මාස සිදු කිරීමට නියමිත ප්‍රචාරණ වැඩසටහනක් සඳහා ගෙවූ මුදල රුපියල් 20000ක්. මං කලිනුත් ඒක පැහැදිලි කළා ඔයාලට. ඒක වැදගත් ලෙස හඳුනාගන්නේ නැහැ. ඔයා ආරම්භ කරන්න ඕනේ ඉදිරියට ගෙවූ ප්‍රචාරණ ගිණුම. ඉදිරියට ගෙවූ ප්‍රචාරණ ගිණුම ආරම්භ කරන්න ඕනේ. මේක වත්කම් ගිණුමක්. අත්තිකාරමක් නැත්නම් අපිට කියන්න පුළුවන් මේක අත්තිකාරම් ගිණුම. ප්‍රචාරණ අත්තිකාරම් ගිණුම කියලා නම් කරන්නත් පුළුවන්. ප්‍රචාරණ අත්තිකාරම් ගිණුම මේක වත්කම් ගිණුමක්. වත්කමක වැඩිවීම කොහෙද ලියන්නේ දැන්? මම කෙනෙකුට අත්තිකාරමක් දෙනවා. ඒක මගේ වත්කම් වල වැඩිවීම. වත්කම් වැඩිවීම හර. එහෙනම් මම වත්කම් ගිණුම හර කරගන්නවා 20000. මොනවද වත්කමක්? මොනවද ගෙව්වේ? මුදල්. එහෙනම් ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වෙනවා. එතකොට මුදල් ගිණුම බැර වෙන්න ඕන. 20000. එහෙනම් මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම. ඉදිරි ගෙවූ ප්‍රචාරණ. ඉදිරි ගෙවූ ප්‍රචාරණ ගිණුමේ ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල්. ඔන්න ළමයි ලබන මාසේ කරන්න තියෙන දෙයකට දැන් මුදල් ගෙවුවම ඩබල් එක. අත්තිකාරම් ගිණුම හර මුදල් ගිණුම බැර. 1.21 අත්පිට ගණුම් 40000ක්. අත්පිට ගණුම් කියලා අපි අදහස් කරන්නේ භාණ්ඩ තොගයක් ලබා ගන්නවා මුදල් ගෙවලා. එතකොට තොග වත්කම වැඩි වෙනවා. තොග වත්කම වැඩි වීම හර මෙන්න මේ ගිණුමයි. තව ගිණුමක් ගන්න බෑ. කලින් ආරම්භ කළ ගණුම් ගිණුමට හර කරන්න මේ වතාවේ අත්පිට ගණුම් ප්‍රමාණය 40000. අත්පිටනේ ගන්නේ මුදල් ගෙවලා ගන්නේ. එහෙනම් මුදල් ශේෂය අඩු වෙනවා 40000. මුදල් ගිණුම බැර කරන්න 40000. මුදල් ගිණුම ලියන විස්තරයට ගැනුම් කියනවා. ගැනුම් ගිණුම ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල්. ගැනුම් හර මුදල් බැර. 1.24 බොල් ණය රුපියල් 20000. ඔයා දන්නවා බොල් ණය කපා හරින්නේ ණයගැතියන්ගෙන්. බොල් ණය කියන්නේ ණයගැතියන්ගෙන් අය කරගන්න බැරි ශේෂයක් බොල් ණය වශයෙන් කපා හැරීම. එක වියදමක්. ආරම්භ කරනවා බොල් ණයගේ දන් ගිණුම. බොල් ණය ගිණුම ආරම්භ. දිනේ 1.24 හර කරන ප්‍රමාණය බොල් ණය වියදම් ප්‍රමාණය 20000. ඔන්න ළමයි. ඒක කපා හරින ණයගැතියන්ගෙන් එහෙනම් ණයගැති ගිණුම බැර වෙනවා 20000. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම
බොල්නය කිරීම තියෙනවා බැල වෙන කෙනාගේ නම නාගති. බොල්නය හර නාගති. 25 රුපියල් ලක්ෂ 4ක් වටිනා මෝටර් රථයක් ලබා ගන්නවා. ඉක්ුවේ මුදල් ගෙවා මෝටර් රථයක් ව්‍යාපාරයට ලබා ගැනීම. ඒකදී අපට ඕන වෙනවා මෝටර් රථ ගිණුම. ඕන වෙන්නේ එක ගිණුමක් විතරයි මෝටර් රථ ගිණුම. බලන්නවා ව්‍යාපාරයේ පාවිච්චියට මෝටර් රථයක් ගත්තම ඒක ව්‍යාපාරයේ වත්කමක වැඩිවීමක්. වත්කම් වැඩිවීම අර. එහෙනම් ජනවාරි 25 මම මෝටර් රථ ගිණුම හර කරනවා ලක්ෂ 4ක්. දැන් මේක ණයට ගත් බවින් ගියක් නෑනේ. ණයට ගත්ත කියලා කියන්නෙත් නෑ. රථය ලබා ගත්තේ ආයතනික නමින් බව කියන්නෙත් නෑ. එහෙනම් මේක ගත්තේ මුදල් ගෙවන. නේද? මුදල් ගෙවලා ලබා ගන්නේ. ඒ අනුව මුදල් ගිණුම බැර කරන්න ලක්ෂ 4ක්. දැන් මෙතන ලියනවා අර වෙන කෙනාගේ නම මෝටර් රථ. මෝටර් රථ ගිණුම ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල්. අවසාන ගණුදෙනුම. ජනවාරි මාසය සඳහා ගොඩනැගිලි කුලී වියදම රුපියල් 15000ක්. ඒක තාම ජනවාරි 30ක වන්පුරු මුදල් ගෙවලා නෑ. නමුත් ඒක ගිණුම්ගත කරන්න ඕන ගිණුම් දෙකක් මට රෝල් කරන්න සිදු වෙනවා. එකක් ගොඩනැගිලි කුලී ගිණුම, අනිත් කෙනා උපචිත ගොඩනැගිලි කුලී ගිණුම. ගෙව්වත් නොගෙව්වත් වේදම හඳුනා ගන්නවා උපචිත පදනම අනුව. ඒ අනුව ගෙව්වත් නොගෙව්වත් වේදම වේදම් කිරීම ලියනවා. වේදම් කිරීමක් කියන්නේ වැඩිවීම හර නේද? මේ බලන්නවා වේදම් වැඩිවීම වේදම් කිරීම කියන්නේ හර පැත්තේ. ඒ අනුව ගොඩනැගිලි කුලී ගිණුම හර කරමු ජනවාරි 31 රුපියල් 15000ක්. 31 හර කරනවා 15ක් ගොඩනැගිලි කුලී ගිණුමට. ඒක මුදලින් ගෙවලා නෑ. එහෙනම් අපි බැඳී ඉන්නවා ගොඩනැගිලි අයිතිකරට අනාගතයේ මුදල් ගෙවන්න. ඒ බැඳීම කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. නේද? වගකීම් වැඩිවීම බැර. යනවා මෙන්න වගකීම් ගිණුම වැඩිවීම බැර. බැර පැත්තට යන්න 15000ක්. ජනවාරි 31 බැර කරනවා 15000ක්. මෙතන ලියනවා බැරවුණු කෙනාගේ නම උපචිත ගොඩනැගිලි කුලී. උපචිත ගොඩනැගිලි කුලී ගිණුම ලියනවා හර වෙන කෙනාගේ නම ගොඩනැගිලි කුලී. හරි. ඔන්න අපි ලෙජරේ තොරතුරු වාර්තා කරලා අවසන්. අපිට දැන් පුළුවන් ගිණුම් තුලනය කරලා ශේෂ පිරික්සමක් හදා ගන්න. හරි දැන් ගිණුමක් තුලනය කරලා ශේෂ පිරික්සමක් හදාගන්නේ කොයාට එච්චර අපහසු දෙයක් වෙන නිසා මම ඒකට වෙලාව ගන්නෙ නෑ. දැන් ඊළඟ ගන්නට අපි යමු. අපි දැන් යනවා ප්‍රශ්න අංක 14ට. හරි. ප්‍රශ්න අංක 14 මෙන්න මෙහෙම කියනවා. ජයමාල මහතාගේ පෞද්ගලික ඉඩමක් රුපියල් ලක්ෂ 10කට විකුණා ඉන් රුපියල් ලක්ෂ 6ක් ආයෝජනය කර නව ව්‍යාපාරයක් ජනවාරි 1 ආරම්භ කළ අතර පළමු මාසය තුළ පහත ගනුදෙනු සිදු විය. තමයි එතෙන්දී අපිට මුලින්ම කියනවා අවශ්‍ය වන්නේ එක ඉහත ගනුදෙනු වත්කම් සමානයි ප්‍රාර්ථන වගකීම් සමීකරණයේ දැක්වීම. එහෙනම් ළමයි අපිට මේ සමීකරණයේ තොරතුරු වාර්තා කිරීම ආරම්භ කරන්න වෙන්නේ ජනවාරි 1 ව්‍යාපාරය ආරම්භ කිරීම ඇතුළුව. දැන් මෙතෙන්දී කියනවා ජයමාල මහතාගේ පෞද්ගලික ඉඩමක් ලක්ෂ 10කට විකුණා ඉන් ලක්ෂ 6ක් ආයෝජනය කර. එතකොට ඉඩම විකිණීම පෙන්වන්න බෑ. ඇයි? ඉඩම විකිණීම කියන්නේ ව්‍යාපාරික ගනුදෙනුවක් නෙමෙයි. ඒක ජයමාල මහතාගේ පෞද්ගලික ගනුදෙනුවක්. එයාගේ පෞද්ගලික දේපල ලක්ෂ 10කට විකුණනවා. හැබැයි ඒ විකුණපු මුදලින් ලක්ෂ 6ක් ව්‍යාපාරයට ලැබෙනවා. එහෙනම් ව්‍යාපාර ඒකක සංකල්පයට අනුව ලක්ෂ 10 පෙන්වන්න බැරි වුණාට ලක්ෂ 6 පෙන්වන්න පුළුවන් ආරම්භක ප්‍රාග්ධනය සැපිරීම. හරි. එහෙනම් මෙතනින් පටන් අරගෙන සමීකරණේ වාර්තා කරන්න තියෙනවා. පද තුනේ සමීකරණේ. පඩම පොඩි වෙලාවක් දෙන්න ඒක කරන්න. හරි. දැන් මම ඔයා එක්ක
ගාඳුරු සමීකරණේ වාර්තා කිරීම ආරම්භ කරනවා. දැන් ජයමාල මහතා ව්‍යාපාරට ආයෝජනය කරන ලක්ෂ 6ක්නේ. ඒක ජනවාරි 1 ව්‍යාපාරයේ වත්කම් වැඩිවීමක් සහ හිමිකම් වැඩිවීමක් ලෙස ලියා ගන්නවා. ඊළඟට ජනවාරි 2 ණයට විකුණුම් ආදායම 150ක්. ඒකදි වෙන්නේ ණයගති වත්කම වැඩිවීම හා ආදායම් වැඩිවීම. මූලික සමීකරණයේදී ආදායම් වැඩිවීම හිමිකමට එකතු කර ගන්නවා. ජනවාරි 5 ණයට ගණන් රුපියල් 70000ක්. එතෙන්දි වෙන්නේ තොග වත්කම වැඩිවීම සහ ණය හිමි වගකීම වැඩිවීම. එතකොට වගකීම් වලට 60ක් එකතු කර ගන්නවා. 1.10 විදුලි වියදම රුපියල් 10000ක්. එතනමයි මේකෙදී අදහස් වෙන්නේ මේකට මුදල් ගෙවුවා කියන එක. විදුලි වියදම රුපියල් 10000යි කොහොම මේකේ තේරුම රුපියල් 10000ක් විදුලිය සඳහා මුදල් ගෙවීම. එතෙන්දී ව්‍යාපාරයේ මුදල් වත්කම 10000ක් අඩු වෙනවා. වේදම් වැඩි වෙනවා. වේදම් වැඩි වෙද්දී හිමිකම අඩු වෙනවා. 1.12 ණය හිමියන්ට රුපියල් 40000ක් ගෙවනවා. 40000ක් වශයෙන් ගෙවන්නේ මුදල්. එහෙනම් 12 වෙනිදා මුදල් වත්කම 40ක් අඩු වෙනවා. ඒ වගේමයි වගකීම අඩු වෙනවා 40ක්. පාන්න ගත්තම වගකීම වැඩි වුණා. මුදල් ගෙවුවම වගකීම අඩු වුණා. 1.15 ණය හිමියන්ට රුපියල් 5000ක තොගයක් හරවා යවනවා. එතෙන්දී තොග වත්කම 5000ක් අඩු වෙනවා. ඒ වගේමයි ණය හිමි වගකීමක් රුපියල් 5000ක් අඩු වෙනවා. 1.18 ණය ගැතියන්ගෙන් රුපියල් 50000ක් ලැබෙනවා. ලැබෙන්නේ මුදල්. එහෙනම් මුදල් වත්කම 50000ක් වැඩි වෙනවා. ණය ගැතියෝ කියන්නේ වත්කමක්. එයාලා මුදල් ගෙවුවම ණය ගැති වත්කම 50000ක් අඩු වෙනවා. 1.20 ණය ගැතියන්ගෙන් රුපියල් 5000ක් බෝල් ණය වශයෙන් කපා හරිනවා. ඒක ඔයා දන්නවා ණය ගැති වත්කම අඩු වෙනවා. ඒ වගේමයි බෝල් ණය කියන්නේ වියදම. වියදම් වැඩි වෙද්දී හිමිකම 5000ක් අඩු වෙනවා. 1.23 ජයමාල මහතාගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක ලීබඩු මිලදී ගන්නවා. ඒ කියන්නේ ව්‍යාපාරට ලීබඩු මිලදී ගන්නවා ජයමාල මහතාගේ පෞද්ගලික මුදලින්. ඒක තමයි අතිරේක ප්‍රාග්ධනීය සැපයීම. අතිරේක ප්‍රාග්ධනීය සැපයීමක් ලීබඩු ලබා ගැනීම. එතෙන්දී ලක්ෂයකින් ලීබඩු වත්කම වැඩි වෙනවා. ඒ වගේමයි හිමිකමත් ලක්ෂයකින් වැඩි වෙනවා. ඇයි? එයාගේ පෞද්ගලික මුදල යෙදුව නිසා. 1.7 අමතක වුණානේ. 1.7 තියෙනවා ව්‍යාපාරයේ ප්‍රයෝජනෙ 80000ක ලීබඩු මිලදී ගැනීම. ඒක ව්‍යාපාරයේ මුදලින් මිලදී ගන්නේ. දැන් බලන්න අයිතිකාරෝ එයාගේ මුදලින් ලීබඩු අරගෙන ව්‍යාපාර දුන්නවා වෙන්නේ ප්‍රාග්ධන සැපීමක් වගේ. ලීබඩු වත්කම වැඩි වුණා, ප්‍රාග්ධනය වැඩි වුණා. දැන් 7 වෙනිදා සිදු වෙලා තියෙන එක මට මග අරගෙන ගන්නවා. ව්‍යාපාරයේ ප්‍රයෝජනෙ 80000ක ලීබඩු මිලදී කරනවා. ඒක මම මෙතන ලියන්නම්. 1.7 එතෙන්දි වෙන්නේ ලීබඩු වත්කම වැඩි වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. 1.25 ලීබඩු සේවයෙන් කිරීම. මම ලීබඩු ෂේ ගැන කලින් කියලා දුන්නා නේද? ඔව් කියලා තියෙනවා නේ. 6 වෙනි ගණනේ තියෙනවා. ඔයා එහෙනම් ඒක දන්නවා. ලීබඩු සේවයෙන් කරද්දී ඒ කියන්නේ ඒක ලීබඩු වටිනාකමේ අඩුවීමක් වියදමක් ලෙස හඳුනාගන්නේ 3000. එහෙනම් 3000කින් එවිට ලියනවා 1.25 ලීබඩු ෂේ වෙනවා කියන්නේ ලීබඩු වටිනාකම අඩු වෙනවා. එතකොට ලීබඩු වත්කමේ අඩුවීම 3000. ලීබඩු ෂේ වෙනවා කියන්නේ ඒක වියදම. වියදම් වැඩි වෙද්දී වියදම ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. අන්තිම ගනුදෙනුව 1.28 බෝල් ණය වශයෙන් කපාහල අගෙන් රුපියල් 2000ක් ආපසු ලැබෙනවා. දැන් ළමයි මෙහෙම දෙයක්. දැන් අපි බෝල් ණය කපා හැරීම රුපියල් 5000 බලන්න ජනවාරි 20 ගනුදෙනුව. ජනවාරි 20 කියනවා ණයගතියන්ගෙන් රුපියල් 5000ක් බෝල් ණය වශයෙන් කපා හරිනවා. ඒ කියන්නේ අපි හිතුවා එක පුද්ගලයෙක් ඉන්නවා ළමයි. ඒ පුද්ගලයාගෙන්
අපට රුපියල් 5000ක් ලැබෙන්න නියමිතයි. මේක ලැබෙයිදෝ කියලා අවිශ්වාසයක් තියෙනවා. අපි ඉතින් ඒක යාගෙන් නොලැබෙනවා කියලා හිතලා පොත් වලින් ඉවත් කළා. කොහොමද කරන්නේ? බොල් ණය හර වෙද්දි ප්‍රාග්ධනය අඩු වුණා. ණයගැති බැරි. ණයගැති වත් අඩු කළා. දැන් මේක යාට දනුම් දෙන්නේ නැහැ නේද? හිතාදර ණයගැති යාන්නේ. ඔයා 5000 ගෙවන්න නැති එකට අපි අමනාපයක් නෑ. ඔයාගේ 5000 මම පොත් වලින් අයින් කරා කියලා දනුම් දෙන්නේ නැහැ නේද? මේ පාඩුවේ ගිණුම් කරන්නේදී බොල් ණය වශයෙන් හඳුනගත්තා සද්ද නැතුව හිටියේ. ඒ ඉන්න එහෙම ඉන්න අතර වාරේ මේ පුද්ගලයා ඉන්න සංඛ්‍යා අරන් එනවා. කීයද? රුපියල් 2000. 2000ක් අරගෙන ආවම අපි ඒක හරවලා යවන්නේ නෑ. දැන් ඔයාගේ සල්ලි ඕන නෑ. අපි ඔයාගේ ශේෂය බොල් ණය වශයෙන් කපා හැරියා. දැන් මොකටද බොල් ණය කපා හැරියන් පස්සේ සල්ලි මොකටද කියලා. එහෙම අපි ඒක හරවා යවන්නේ නෑ. බාර ගන්නවා. ඒක බාර ගන්නවා. දැන් මම ඔයාට කිව්වා මේ බොල් ණය කියන්නේ ළමයි වියදමක් නේ. නේද? බොල් ණය කියන්නේ වියදමක්. බොල් ණය කියනම හර ණයගැති වියදම බෑර. වියදමක් ලෙස හඳුනාගත් අගය නැවත මුදලින් ලැබුණම මම ඒක මගේ ආදායමක් ලෙස සලකනවා. ආපසු ලද බොල් ණය මගේ ආදායමක් ලෙස සලකනවා. එහෙනම් ඒක අපිට පෙන්වන්න පුළුවන් මුදල් ලැබීමක් ලෙස ආදායමක් ලෙස. එතෙන්දී මුදල් වත්කම වැඩි වෙනවා. ආපසු ලද බොල් ණය කියන ආදායම වැඩි වෙනවා. අමුණින් පෙන්වනවා. එතෙන්දී 1.28 2000ක් මුදල් ලැබුණම මුදල් වත්කම වැඩි වුණා. මුදල් වැඩි වීම ආදායමක් ලෙස සලකලා ප්‍රාග්ධනයට එකතු කරනවා. ඔන්න අපේ ජනවාරි 28 ගණනුවට දාලා චිත්ත බලපෑම. හරි. අපි දැන් මේ තොරතුරු ලෙජරේ වාර්තා කරනවා. මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම් ලෙජරේ වාර්තා කරන්න පටන් ගන්න. දැන් ලෙජරේ වාර්තා කරනවා ජනවාරි 28 මේ කරපු ගණනුව කරන්න එපා. මම ඒක කියලා දෙන්නම්. කොහොමද කරන්නේ කියලා. ඉතිරි ගණනු ටික ලෙජරේ වාර්තා කිරීම දැන් ආරම්භ කරන්න. හරි දැන් මම ලෙජරේ තොරතුරු වාර්තා කරන්න පටන් ගන්නවා ප්‍රශ්න අංක 14. ඔන්ලයින් ඉන්න අය අතර කරන වැඩ මම ගණන් හදන බලා ගන්න. පළමුව අපිට කරන්න තියෙනවා අයිතිකරු ව්‍යාපාරයට මුදල් ආයෝජනය කිරීම කියන ගත කිරීම. ඒකට මට ඕන වෙනවා මුදල් ගිණුම ඒ වගේම ඕන වෙනවා ප්‍රාග්ධන ගිණුම. එක මුදල් ලැබෙනවා ලක්ෂ 6ක්. එතකොට මුදල් ගිණුම හර කරනවා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා ලක්ෂ 6ක්. අයිතිකරු යදවපු මුදලේ වටිනාකම. මුදල් ගිණුම එළියනවා බැර වෙන්නේ කවුද කියලා ප්‍රාග්ධන ගිණුම එළියනවා හර වෙන කෙනා ගිණුම මුදල්. 1.2 ණයට විකුණුම් ආදායම 150ක්. ඒකට ඕන වෙනවා එකක් ණයගැති ගිණුම. තව ඕන වෙනවා විකුණුම් ගිණුම. ණයට විකුණුම් කරාම ණයගැති ගිණුම හර එළියනවා හර පැත්තේ 1.2 150ක් හර කරනවා විකුණුම් ගිණුම බැර කරනවා දිනේ 1.2 150ක්. මෙතන විස්තරයට දෙනවා ණයගැති ගිණුම දෙනවා විකුණුම. 1.5 ණයට ගණන් රුපියල් 60000ක්. ණයට ගණන් සිදු කළාම අපි දන්නවා ඩබල් එන්ට්‍රිය. ගණන් ගිණුම හර වෙනවා. ණයට ගත්තා නම් ආරම්භ කරන්න ඕන ණය හිමි ගිණුම. එක වගකීම් ගිණුම. දැනුවා ණයට ගණන් 60000 ගණන් ගිණුමට හර වෙනවා ජනවාරි 5. ණය හිමි ගිණුමට බැර වෙනවා 60000. මෙතන ලියනවා විස්තරයට ගණන් කියලා. මෙතන ලියනවා ණය හිමි. ජනවාරි 7 ව්‍යාපාරයේ ප්‍රයෝජන රුපියල් 80000ක ලී බඩු මිලදී ගන්නවා. එහෙනම් අපිට ඕන වෙනවා ලී බඩු ගිණුම. ලී බඩු ගිණුම ඕන වෙනවා. ඒක වත්කම් ගිණුම. මිලදී ගන්නේ ජනවාරි 7. මිලදී ගන්න ප්‍රමාණය 80000ක්. එතකොට ලී බඩු ගිණුම හර මුදල් ගිණුම බැහැ.
එතන දෙනවා හර වෙන කෙනාගේ නම ලීබඩු. ලීබඩු ගිණුම දෙනවා බැර වෙන කෙනාගේ නම මුදල්. ජනවාරි 10 විදුලි වියදම 10000ක්. ඒ කියන්නේ විදුලිය වෙනුවෙන් 10000ක් මුදල් ගෙවලා ඒකට මට තව එක ගිණුමයි ඕන වෙන්නේ විදුලි වියදම් ගිණුම. විදුලි වියදම් ගිණුම ඕන වෙනවා. වියදම් වැඩිවීම හර. එහෙනම් ජනවාරි 10 වියදම් ගිණුම හර කරනවා 10000ක්. ඒ වෙනුවෙන් මුදල් ගෙවුවම මුදල් ශේෂය අඩු වෙනවා. මුදල් ගිණුම බැර වෙනවා 10000. මෙතන දෙනවා හර වෙන කෙනාගේ නම විදුලිය. මෙතන දෙනවා බැර වෙන කෙනාගේ නම මුදල්. 1.12 ණය හිමියන්ට රුපියල් 40000ක් ගෙවනවා. එහෙනම් ඒ ගිණුමට එනවනේ. ණය හිමියෝ කියන්නේ වගකීම් ගිණුම. වැඩිවීම බැර. බාන්න මෙලදී ගත්තම ණය හිමි ගිණුම බැර වුණා. එයාට මුදල් ගෙවද්දී වගකීම අඩු වෙනවා. වගකීම් ගිණුම හර වෙන්න ඕන. යනවා ජනවාරි 12 මම හර කරනවා ණය හිමි ගිණුමට 40000ක්. ඒ වෙනුවෙන් මුදල් ගෙවුවම මුදල් බැර වෙනවා 40000. මෙතන දෙනවා විස්තරයට ණය හිමි. මෙතන දෙනවා විස්තරයට මුදල්. ජනවාරි 15 ණය හිමියන්ට රුපියල් 5000ක තොගයක් හරවා යවනවා. ඒ වන්නේ මිලදී ගත්ත භාණ්ඩ. භාණ්ඩ මිලදී ගත්තම ගැනුම් හර ණය හිමි බැර භාණ්ඩ හරවා යවද්දී ණය හිමි හර වෙනවනේ. වගකීම් අඩු වෙද්දී වගකීම් ගිණුම හර වෙනවා. එහෙනම් මම ණය හිමියන් මුලින්ම හර කරලා ඉන්නම්. ජනවාරි 15 හර කරන ප්‍රමාණය 5000ක්. ඒක මාරු කරන්නේ ආපසු යවුම් ගිණුමට. එනවා මම ලෙජරේ ආරම්භ කරනවා. ආපසු යවුම් ගිණුම. එයා බැර කරනවා ජනවාරි 15 5000. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම ණය හිමි. ණය හිමි ගිණුමේ ලියනවා බැර වෙන කෙනාගේ නම ආපසු යවුම්. 1.18 ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා රුපියල් 50000ක්. ණයගැතියන්ගේ මුදල් ලැබුණම මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. ඒක ලේසි. අපිට මුදල් ගිණුම තියෙනවා 1.18 හර කරගන්නවා 50. ණයගැති ගිණුම බැර කරගන්නවා 50. දැන් විස්තරයට ලියනවා මුදල් කියලා. මුදල් ගිණුම දෙනවා බැර වෙන කෙනාගේ නම ණයගැති. 1.20 ණයගැතියන්ගෙන් රුපියල් 5000ක් බොල් ණය වශයෙන් කපා හරිනවා කියනවා. ඒ කියන්නේ ඒක අය කරගන්න බැරි ශේෂයක් ලෙස හඳුනා ගන්නවා. එහෙනම් මට ඕන වෙනවා බොල් ණය ගිණුම. බොල් ණය ගිණුම ඕන වෙනවා. ඒක වියදම් ගිණුම. වියදම් වැඩිවීම හර. ඒ අනුව ජනවාරි 20 බොල් ණය ගිණුම හර කරනවා 5. ණයගැති ගිණුම බැර කරනවා 5. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම බොල් ණය. බොල් ණය ගිණුම ලියනවා බැර වෙන කෙනාගේ නම ණයගැති. 23 ජයමාල මහතාගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක ලීබඩු මිලදීගෙන ව්‍යාපාරට දෙනවා. එතෙන්දි වෙන්නේ අතිරේක ප්‍රාග්ධනය සැපීම. එක ලීබඩු ගිණුමට හර වෙනවා. ප්‍රාග්ධන ගිණුමට බැර වෙනවා. ඒක මුදල් බැර කරන්න එපා. වැරදි. ලීබඩු හර මුදල් බැර. sorry මේ ප්‍රාග්ධන ගිණුම බැර. ලීබඩු හර ප්‍රාග්ධන ගිණුම බැර. 25 ලීබඩු ෂේ වෙන් කිරීම රුපියල් 3000ක්. මම කලිනුත් මේක පැහැදිලි කරලා තියෙනවා. ඔයාට ලීබඩු ෂේ ගිණුම් ගත කරන්න ගිණුම් දෙකක් අවශ්‍ය වෙනවා. එකක් ලීබඩු ෂේ ගිණුම, අනිත් කෙනා ලීබඩු සමුච්චිත ෂේ ගිණුම. ලීබඩු ෂේ ගිණුම සහ ලීබඩු සමුච්චිත ෂේ ගිණුම ආරම්භ කරනවා.
ලී බඩු ගිණුමට ඒක බැර කරන්න එපා. ඒක ජනවාරි 25 සිදු වෙන්නේ. ජනවාරි 25 ලී බඩු ෂෙයා ගිණුම හර වෙනවා 3000. ලී බඩු සමුච්චිත ෂෙයා ගිණුම බැර වෙනවා 3000. sorry. ෂෙයා කියන්නේ වියදමක්. වියදමක් වැඩි වුණාම වේදන් ගිණුම හර වෙනවා. ඒ ෂෙයා ඇති වෙන්නේ ලී බඩු වත්කමේ අගේ අඩුවීමකින්. ලී බඩු වත්කමේ අගේ අඩුවීම ලී බඩු ගිණුමට බැරවීම. ඕන වත්කම් ගිණුම අඩුවීම. නමුත් ඒක අපි බැර කරන්නේ මොකටද? සමුච්චිත ෂෙයා ගිණුම ලී බඩු ගිණුම වෙනුවට. ජනවාරි 28 නායකයන්ගෙන් බොල්ලෑ වශයෙන් කපා හල රුපියල් 2000ක් නැවත මුදලින් ලැබෙනවා. ළමයි මේක විශේෂ අවස්ථාවක් ගිණුම් කරන්නේදී මම සමීකරණයේදී ලොකුවට විස්තර කරේ නැහැ. දැන් මේක අවස්ථා දෙකක් තියෙනවා. මෙම අවුරුද්දේ නායකයෙක්ගෙන් අපි කපා හැරිය කීයක්ද? රුපියල් 5000ක ප්‍රමාණයක් බොල්ලෑ වශයෙන්. ඒ කාල පරිච්ඡේදය ඇතුළතම මේ අවුරුද්ද ඇතුළතම මෙම බොල් ණය වෙනුවෙන් මුදල් ලැබුණම අපි ඒක මුලින්ම බොල් ණය වියදමේ අඩුවීමක් ලෙස ලියා ගන්න ඕන. මොකද මම කිව්වේ දැන් අපි ඉන්නේ 2021 අවුරුද්දේ නම් නැත්නම් 2022 අවුරුද්දේ නම් ඉන්නේ මෙම අවුරුද්ද තුල ණයගැතියෙක්ගෙන් අය කරගන්න බැහැ කියලා හිතලා කපාහල ප්‍රමාණය කීයද? රුපියල් 5000. ඩබල් එන්ට්‍රි මොකද්ද? බොල් ණය හර ණයගැති ගිණුම බැහැ. ඒ බොල් ණය අතුරින් අපට රුපියල් 2000ක් ඒ අවුරුද්ද තුල ඒ කාල සීමාව තුලම මුදලින් ලැබෙනවා. එහෙනම් බොල් ණය කියලා විදමක් ඇතිවීම අපට පිළිගන්න බෑනේ නේද? ඒ 2000. ඒ නිසා අර මුදලින් ලැබෙන ප්‍රමාණය බොල් ණය විදමේ අඩුවීමක් ලෙස, කියන්නේ බොල් ණය එන්ට්‍රිය රිවර්ස් කිරීමක් ලෙස හඳුනා ගන්නවා. ඒ අනුව බොල් ණය කපා හරින විට මොකද්ද කරේ? බොල් ණය හර ණයගැති බැලනේ දැන් 2000ක ප්‍රමාණයක් මේ ගිණුම් දෙකෙන් නැවත ඉවත් කරනවා. කොහොමද? හර කරපු ගිණුම නැවත බැර කරන්න 2000ක්, ණයගැති ගිණුමට හර කරන්න 2000ක්. මොකක්ද ඒ කරේ? බොල් ණය වියදම අවලංගු කළා. 5ක් බොල් ණය වශයෙන් කපා හැරියා. ඒකෙන් දෙකක් ආයේ එනවා. එහෙනම් බොල් ණය වියදම මොකද වෙන්නේ? දෙකකින් අඩු කරන්න ඕන. බොල් ණය ගිණුම බැර කරා ණයගැති ගිණුම නැවත හර කරනවා. නේ? දැන් ඩබල් එන්ට්‍රියට විස්තරය ලියන්න. මෙතන ලියනවා බොල් ණය කියලා. මෙතන ලියනවා ණයගැති කියලා. හරි. ඔන්න ළමයි බොල් ණය අවලංගු කරලා. දැන් නිකමට වගේ ණයගැති ගිණුම තුලණය කළොත් මොකද වෙන්නේ? ආය බලන්න ණයගැති ගිණුම තුලණය කරලා අර එකතුව 5, අර එකතුව 5, පාගේ ශේෂය 3000, ඊගේ ශේෂය නෝ කීයද? 3000. බොල් ණය ප්‍රමාණය කීයද? 3000. දැන් මුදල් ලැබීම ගිණුම් ගත කළාද? නැහැ. මෙතන කලේ මුදල් ලැබෙනවා නම් 2000ක් ඒක බොල් ණය ප්‍රමාණයක් නෙවෙයි. හිමන අපි 5000ක ණයගැතියෙක් හිටියා. එයාගෙන් 5000ම ඉවත් කළා බොල් ණය වශයෙන්. නමුත් ඇත්තටම වියදම වෙනවනේ 3000 යන 2000ක් මම වියදමෙන් අඩු කළා. අඩු කරලා දැන් ඒ ශේෂය නැවත ණයගැති ගිණුමට එකතු වෙලා තියෙනවා. දැන් ණයගැතියගේ මුදල් බාර ගන්නවා. ණයගැතියගේ මුදල් බාර ගත්තාම මොකද්ද වෙන්නේ? මුදල් හර ණයගැති කලින් දන්න දේමයි. කියනවා ජනවාරි 28 මුදල් බාර ගන්න 2000ක්. වගේම මුදල් ගිණුම හර වෙනවා. ණයගැති ගිණුම බැර වෙනවා 2000. ඔන්න ළමයි. සමීකරණයේ ලියද්දී මම ඒ තරම් මේක පැහැදිලි කළේ නෑ. ඔයාලට මේ ගිණුමක් කරහා කියලා දෙනවා තරම් ඒක සමීකරණයේදී කියලා දෙන එක ලෙහෙසි නැති නිසා. දැන් මෙතනදී ණයගැති ගිණුමට බලපෑමක් ඇති වුණාද? නෑනේ. නේද? ණයගැති ගිණුම 2000ක් 28 වෙනිදා හර වුණා. බොල් ණය ඉවත් කරද්දී ඒක නැවත ණයගැති ගිණුමට බැර වුණා. එතකොට ගිණුමට හර වුණා. ඒ අගේම බැර වුණා. ණයගැති ගිණුමේ ශේෂයට බලපෑමක් ඇති වුණේ නැහැ. අන්තිමට මොකද වුනේ?
අන්තිමට මොකද වෙන්නේ? මුදල් හර වෙලා බෝල් ණය ගිණුම දැරි. ඉතින් ඒක තමයි සමීකරණය අපි පෙන්වන්න කරේ. දැන් මේක අපි සමීකරණය කොහොමද ලියුවේ මතක් කරගන්නවා. සමීකරණය ලියුව ආකාරය බලනවා උත්තරේ කොහොමද තියෙන්නේ. සමීකරණයේදී අපි ජනවාරි 28 ලියුවේ වත්කම් වලට 2000ක් එකතු කළා. හිමිකමට 2000ක් එකතු කළා. ඒකම නේද මෙතනින් වෙන්නේ. දැන් ණයගැති බැර කරලා ණයගැති හර කරා මේකේ ප්‍රතිඵලයක් නෑනේ. මුදල් හර කරා මොකද වෙන්නේ? මුදල් වැඩි වෙනවා. ඒක තමයි මෙතනින් පෙන්වන්නේ. වියදම් බැර කරා මොකද්ද වෙන්නේ? වියදම බැර වෙනවා කියන්නේ වියදම අඩු වෙනවා. ඊට කලින් කල්පනා කරන්න වියදම් ගිණුම හර වෙද්දි මොකද්ද වෙන්නේ? දැන් බෝල් ණය කපා හැරීම ජනවාරි 20 බලන්න. ජනවාරි 20 ගඳුර මොකද්ද වාර්තා කරපු ආකාරය බලන්න. ජනවාරි 20 ඔයා වාර්තා කරන්නේ මෙන්න මෙහෙම. බලන්න උත්තරේ. වත්කම් 5ක් අඩු වුණා, හිමිකම 5ක් අඩු වුණා නේද? ඒ බෝල් ණය හඳුනා ගැනීම. ඉතින් ළමයි වියදම් ගිණුම හරවන විට හිමිකම අඩු වෙනවා නම් වියදම් ගිණුම බැරවන විට මොකද වෙන්න ඕනේ? හිමිකමට ඒක එකතු වෙන්න ඕන. යනවා බෝල් ණය ලෙස කපාහලා ගියා. මුදලින් නැවත ලැබුණාම මෙන්න සමීකරණය ලියන ආකාරය. වත්කම් එකතු වෙනවා හිමිකමට ඒක ආදායමක් වශයෙන් හඳුනා ගන්නවා. හැබැයි ඒක ලෙජර් ගිණුම් වල දක්වද්දී අවස්ථා දෙකකට දක්වන්නේ. කොහොමද දක්වන්නේ? දැන් මම උකම කළනේ. මොකද මුලින්ම කරන්නේ? අදාළ ප්‍රමාණය ණයගැති ගිණුමට මාරු කරනවා බෝල් ණය ගිණුම බැර කරලා. ඊළඟට මුදල් ගන්නවා. කොහොමද? මුදල් හර ණයගැති බැර ලෙස. හරි. එහෙනම් අපි මේ සාකච්ඡා කළේ ප්‍රශ්නාංක 14. එතනින් අපි හැමනම් අදට පන්තිය නතර කරන්නම්. ප්‍රශ්නාංක 15 ඉඳලා ඉතිරි ටියුට් එකේ සම්පූර්ණ කියන්නේ පළවෙනි ටියුටර් දාලා ඉතිරි අවසාන කොටස ඔයාලගේ WhatsApp group එකට මම නැවත ලබා දෙන්නම්. ඒකත් එක්ක අපි ලබන සතියේ පන්තියේදී හමු වෙමු. හැබැයි ඒ වගේමයි කියන්න ඕන ආයේ දැන් අපි ලබන සතියේදී ප්‍රශ්නාංක 15 ඉඳලා අලුත් ආකාරයක සමීකරණ හදන්නේ සහ සමීකරණ වලින් කියන දේ විස්තර කිරීමක් කරන්නේ. ඒ කියන්නේ අපේ පළවෙනි ටියුට් එකේ අගභාගයට ඇවිත් තියෙන්නේ. ඒකේ තේරුම ඔයා මේ දක්වා හදපු ගණන් හැම එකක්ම නැවත වතාවක් හදලා ලබන සතියේ පන්තියට සහභාගී වෙන එක වඩාත් හොඳයි. පන්තිය කරනවා. අයිබෝවන්.